ශිලාව අපොස උසස් පෙළ විභාග ඉලක්ක වැඩසටහන් මාලාව ස්වාධීන රූපවාහිනී සේවයෙන් සතියේ දින 5ම පෙරවරු 5 සිට 6 දක්වා මෙහෙවීම විශ්වවිද්‍යාල ප්‍රවීණ කතිකාචාර්යවරුන් විසින්. අයිබෝන් ස්වාධීන රූපවාහිනී සේවයත් කැලණිය විශ්වවිද්‍යාලයත් ඒකාබද්ධව ආපෝස උසස් පෙළ සිසුන් සඳහා මෙහෙවනු ලබන තක්ෂිලාව ආධාරක වැඩසටහන් මාලාව අප මීට පෙරත් ඒ කියන්නේ 2009 වර්ෂයේ අවසාන වූ පැරණි නිර්දේශයට අනුකූලවත් මෙබඳු වැඩසටහන් මාලාවක් ඉදිරිපත් කළා. අද දින සිට අප 2009 වර්ෂයේ සිට හඳුන්වා දෙනු ලැබූ නව නිර්දේශයට අනුකූලව සිංහල විෂයට අදාළ වනසේ මේ වැඩසටහන් මාලාව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ. අද දින මෙම වැඩසටහන සඳහා සහභාගී වෙනවා කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ අංශ ප්‍රධාන හා මහාචාර්ය දිනදාස ධනසූරිය මහතා. එතුමා ප්‍රකට කවියෙක්, ඒ වගේම කෙටි කතා කරුවෙක් හා සාහිත්‍ය විචාරකයෙක්. එසේම කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ කතිකාචාර්යවරයෙකු වන චින්තක රණසිංහ මහතාත් මේ වැඩසටහන සඳහා සහභාගී වෙනවා. මම කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්යවරයෙක් මහාචාර්ය කුලතිලක කුමාරසිංහ. අපි අද මුලින්ම බලාපොරොත්තු වෙන්නේ අපි දන්නවා අපේ සිසු දරු දැරියන් දන්නවා උසස් පෙළ විෂය සඳහා සිංහල කෙටි කතා සංග්‍රහයක් තිබෙනවා. ඒ වගේම මළගිය ඇත්තෝ නැමැති මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍ර සූරීන්ගේ නවකතාවක් තිබෙනවා. ඉතින් මේ නවකතාවත් කෙටි කතා සංග්‍රහයත් අධ්‍යයනය කිරීමට අත්ලක් වනසේ කෙටි කතා හා නවකතා විචාර මූල ධර්ම පිළිබඳවයි අද මුල් වැඩසටහන අපි යොමු කිරීමට බලාපොරොත්තු වෙන්නේ. අපි මුලින්ම අදහස් කරනවා නවකතාව පිළිබඳ යම් බඳු නිර්වචනයක යෙදෙන්න. අපි දන්නවා ඇත්තටම කිසියම් සාහිත්‍යක කලා මාධ්‍යයක් අරබයා නිර්වචනයක යෙදෙන එකේ තරම් පහසු කාර්යයක් වෙන්නේ නැහැ. මොකද මේ පිළිබඳව විවිධ විද්වතුන්, විවිධ නවකතාකරුවන්, ඒ වගේම විචාරකයන් ඉතිහාසයේ විවිධ කාලවකවානුවලදී මතිමතාන්තර ඉදිරිපත් කර තිබෙනවා. ඒ කෙසේ වුණත් නවකතාවන කුමක්ද කියන කාරණය අරබයා අපි දල වශයෙන් කරුණු පැහැදිලි කළොත් සාමාන්‍යයෙන් නවකතාවයි කියලා කියන්නේ ජීවිතය, සමාජය, මානව ධර්මතා ගැඹුරින් විවරණය කරන, ඒ වගේම සංකීර්ණ හා ප්‍රබල චරිත නිරූපණයක් සිදු කළ හැකි ජීවිතයේ පැතිකඩක් පුළුල් ලෙස විදහා දැක්විය හැකි ගද්‍ය මාධ්‍යයෙන් රචනා කර තිබෙන කලා විශේෂයක්. දැන් මේ අරබයා මම හිතන්නේ විවිධ නිර්වචන තිබුණත් මේ නිර්වචන අතර ඉතා අගය කළ හැකි නිර්වචනයක් තමයි කේ ලීවර් නැමැති විචාරකයා විසින් ඉදිරිපත් කර තිබෙන අදහස. කේ ලීවර් එක් අවස්ථාවක සඳහන් කරලා තිබෙනවා ලේඛකයෙකු විසින් කිසියම් නවතම අත්දැකීමක් පාදක කරගෙන රචනා කරනු ලබන පාඨකයා කාල්පනික සත්‍ය ලෝකයකට ගෙන යන සෑහෙන තරම් දිග ග්‍රන්ථාරූඪ කරන ලද ගද්‍යමය කල්පිතාඛ්‍යානය නවකතාව කියලා. මම හිතන්නේ නවකතාවේ යම් මූලික ලක්ෂණ හඳුනා ගැනීමට මේ නිර්වචනය කිසියම් උපකාරයක් වෙනවා. මේ නිර්වචනය ඔස්සේ අපි සලකා බැලුවොත් සාමාන්‍යයෙන් නවකතාව කියන වචනය නැත්නම් මේ නවකතාව කියන භාවිතය අපි යොදාගන්නේ මූලික ලක්ෂණ කීපයකින් යුත් ප්‍රබන්ධයකට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් විචාරකයන් ඒකේ ලීවර් නැමැති විචාරකයා ඇතුළු බොහෝ විචාරකයන් සඳහන් කරන ආකාරයට නවකතා මාධ්‍යයට අනුකූල නිර්මාණයක මුල, මැද, අග සහිත කතා ප්‍රවෘත්තියක් තිබිය යුතුයි. එම කතා ප්‍රවෘත්තිය සත්‍යයේ මායාවක් විය යුතුයි. එමගින් ජීවිත විවරණයක් සිදුවිය යුතුයි. එය ගද්‍ය මාධ්‍යයෙන් රචනා වී තිබිය යුතුයි. සෑහෙන පමණ දිග ප්‍රබන්ධයක් විය යුතුයි. මෙන්න මේ ලක්ෂණ
කිසියම් ප්‍රබන්ධයකින් ඉස්මතු වී පෙනේ නම් එම ප්‍රබන්ධය නවකතාවක්සේ සැලකිය හැකි කියනක පිළිබඳව විචාරකයන් අතර මතභේදයක් නැහැ. මම මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිලි කිරීමකට යොමු කරනවා මහාචාර්ය ජිනදාස දරණසූරිය මහතා. නවකතාවක් සම්බන්ධයෙන් ඊටාම වැදගත් කාරණේ තමයි එහි මනුෂ්‍ය ජීවිතය තත්වාකාරයෙන් කලාත්මකව පිළිබිඹු වී තිබීම. ඇත්තටම සාහිත්‍ය නිර්මාණයක් ගත්තාම නවකතාවක් වේවා, කෙටි කතාවක් වේවා, කාව්‍ය නිර්මාණයක් වේවා, මේ සෑම කෘතියක්ම එදා මෙදා තුර පැවතීම සඳහා හේතු වී තිබෙන්නේ ඒ නිර්මාණයන්හි ගැබ්බෙන මානව ජීවිතයේ පිළිබඳ මේ ප්‍රතිබිම්බය කියලා අපිට කියන්න පුළුවන්. নানা ප්‍රකාරයෙන් ලේඛකයෝ මනුෂ්‍ය ජීවිතය දකින්න නොයෙකුත් දෘෂ්ටි කෝණ වලින් අතීතයේ සිට වර්තමානයේ දක්වා ගත්තොත් නොයෙකුත් දෘෂ්ටි කෝණයන්ගෙන් ලේඛකයන් මනුෂ්‍ය ජීවිතයේ විනිවිද දුටු ආකාරය අපට නිදර්ශන ආශ්‍රයෙන් පරීක්ෂා කර බලන්න පුළුවන්. සමහරු සමාජ ජීවිතයේ වින්දනය කිරීමෙන් ලත් අත්දැකීම් නවකතා වශයෙන් ප්‍රතිනිර්මාණය කරනවා. ඊට පටහැනිව තවත් නිර්මාණකරුවෝ මිනිස් චිත්තසංතානයේ ප්‍රකට වන ප්‍රචලිතව පවතින මානසික ස්වභාවයන් ප්‍රතිනිර්මාණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා. තවත් ලේඛක පිරිසක්, තවත් නිර්මාණකරුවන් පිරිසක් මනුෂ්‍ය චරිතය කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින්, ඒ කියන්නේ සමාජයේ පිළිබඳව අඩු අවධානයක් යොමු කරමින්, මනුෂ්‍ය චරිතය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් නවකතා නිර්මාණය කරන ආකාරය අපිට දකින්න ලැබෙනවා. මේ සෑම කෘතියකින්ම කිසියම් යුගයක මානව ජීවිතය නිරූපණය කිරීම තමයි සිදු කෙරෙන්නේ. එතකොට එමගින් රසිකයාට ජීවිතය පිළිබඳ කලාත්මක වින්දනයක් ලබා ගන්නට පුළුවන්. මම හිතන්නේ නිර්මාණ සාහිත්‍යයේ ප්‍රයෝජනෙ හැටියට අපිට සලකන්න සිද්ධ වෙන්නේ ඒ කාරණේ. හොඳයි. ඒ වගේම දැන් අප සමග සිටිනවා තරුණ කතිකාචාර්යවරයෙක්, විශේෂයෙන් මම හිතන්නේ අපේ උසස් පෙළ විද්‍යාර්ථීන් දැන කියාගෙන ඉන්න පුළුවන්. ඔහු බොහොම නූතන විචාරය පිළිබඳව අවධානය යොමු කරන විද්වතෙක් චින්තක රණසිංහ මහතාටත් මේ පිළිබඳව නව අදහස් තිබෙන්නට පුළුවන්. ඔව්, දැන් ඇත්තටම නවකතාවේදී දැන් මතුණා මේ කල්ප සත්‍යයේ මායාවක් කියන අදහස, යථාර්ථයේ මායාවක්. මේක අපිට තව ටිකක් විස්තර කරන්න පුළුවන්. දැන් ඇත්තටම අපි සමාජ ජීවිතයේ දකින ජීවිතය කතාකරුවා සිතන පතන ආකාරයට කතාකරුවා තුළින් කිසියම් වෙනස් වීමකට ලක් වෙනවා. ඒ වෙනස් වීමට ලක් වෙනකොට ඔහුගේ අත්දැකීමත් ඒ තුළ තියෙනවා. නමුත් අත්දැකීමට පරිබාහිරව කතාකරුවාගේ එකතු වෙන කොටසකුත් තියෙනවා. මේක සීමාවක්. අනික් පැත්ත තමයි දැන් තවත් වැදගත් අදහසක් මතුණා සමාජ ජීවිතයේ අත්දැකීම් සහ පුද්ගල ජීවිතයේ මානසික සහ සමාජ වශයෙන් බෙදලා වෙන් කරගන්න පුළුවන්. අනික් අතට ඒකම බැලුවාම සමාජ ජීවිතය එක්තරා අන්දමක මානසික ජීවිතයෙන් පිළිබිඹුවා. මානසික ජීවිතය කියන්නේ සමාජ ජීවිතයේම පිළිබිඹුවක්. ඒතකොට දැන් මේ විදිහට අපිට මූලික වශයෙන් නවකතාවේ මූලධර්ම වල අපිට තේරුම් ගන්න පුළුවන්. ওই විදිහෙන් කොයි ආකාරයෙන් බැලුවත් මූලික වශයෙන් අත්දැකීම මෙන්ම ඒ අත්දැකීමට සමග කතුවරයා ගනුදෙනු කරන කතුවරයා තුළ තිබෙන දැනුම, කතුවරයාගේ විශ්වාස, ඇදහිලි, කතුවරයාගේ දේශපාලන හෝ සමාජ දැක්ම එකතු වෙනවා කියලා පෙන්වලා දෙන්න පුළුවන්. හොඳයි. ඇත්තටම දැන් අපි මේදී අපි අවධානය ලක් වුණා මූලික වශයෙන්ම නවකතාව වෙන කුමක්ද කියන කාරණය. නවකතාවක් කියන්නේ එක්ක ජීවිතය ගැඹුරින් නිරූපණය කරන කලා මාධ්‍යයක්, එහෙම නැත්නම් සමාජය ගැඹුරින් නිරූපණය කරන කලා මාධ්‍යයක්. එසේත් නොවේ නම් මානව ධර්මතා නව්‍ය දෘෂ්ටියකින් අවලෝකනය කරන කලා මාධ්‍යයක්. එතකොට ඊළඟට මම හිතන්නේ මේ පිළිබඳව අපේ විද්‍යාර්ථීන්ට යම් පැහැදිලි අවබෝධයක් ලැබෙන්නට ඇති. ඊළඟට අප අවධානය යොමු කරනවා විශේෂයෙන් නවකතා හා කෙටිකතා විවේචනය කිරීමේදී විචාරක හා විද්වත්
විද්වතුන්ගේ අවධානය ලක්වන එක කාරණයක් තමයි මේ කලාත්මකගේ බොහෝලාට කියනවා කලාත්මක නවකතාව කලාත්මක කෙටි කතාව කියන යෙදුම් භාවිතා කරනවා. මේ කලාත්මක නවකතාවක ඇතුළත් විය යුතු මූලික ලක්ෂණ කවරේද? කියන්නේ කලාත්මකය කියලා අගය කරන නිර්මාණයක තිබිය යුතු මූලික කරුණු කාරණා කවරේද කියන එක. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන විට උසස් කලාත්මක නවකතාවක අන්තර්ගත යුතු මූලික ගුණාංගයක් තමයි මූලික ලක්ෂණයක් තමයි හරවත් ජීවිත අත්දැකීමක් වස්තු විෂය කර ගැනීම. මෙන්න මේ කාරණය පොඩ්ඩක් පැහැදිලි කරනවා නම් මහාචාර්ය ධනසූරිය මහත්මයා. ඒක අනිවාර්ය අංගයක් යුතුයි නවකතාවක. එහෙම කියන්නේ ඇතැම් කෘති තියෙනවා ඇතැම් නවකතා වශයෙන් හඳුන්වන කෘති තියෙනවා નિසරු අත්දැකීම් විශේෂ කරගත් નિසරු අත්දැකීම් විශේෂ කොටගෙන නිර්මාණය වූ කෘති තියෙනවා සුලභව අපට දකින්න ලැබෙනවා. එතකොට ඒ කෘති බොහෝ විට ඒ තරම් අධ්‍යාපනයක් නැති කලා රසඥතාව ඇතින් ඒ තරම් වැඩි දියුණු භාවයක් ලබා අත්පත් කරගෙන නොමැති අය අතර තමයි ප්‍රචලිතව පවතින්නේ. එතකොට හොඳ නවකතාවක හරවත් අත්දැකීමක් ගැප් වෙන්නට ඕන. විශේෂයෙන්ම මෙතෙන්ට සඳහන් කළ යුතු කාරණයක් තමයි මේ නවකතාකරුවෝ කියලා කියන්නේ ඉහළ මට්ටමේ බුද්ධිමතුන් පිරිසක් ප්‍රඥ පිරිසක් තමයි මේ නවකතාකරුවෝ කියලා කියන්නේ. දැන් සමහර වෙලාවට ලියෝ තෝස්තෝයි හැඳින්වුවේ ඍෂිවරයෙක් හැටියට ඒ වගේම තමයි රබින්ද්‍රනාත් ටාගෝර්තුමා ඍෂිවරයෙක් හැටියට තමයි හැඳින්වුවේ. වගේ ප්‍රඥ පිරිසක් මේ නවකතාකාරයෝ කියන්නේ. ඒතකොට ඒ අයගේ ප්‍රතිභාව ඒ අයගේ බුද්ධි මහිමය උපයෝගී කරගෙන තමයි ඔවුන් මනුෂ්‍ය ජීවිතය නිරීක්ෂණයට භාජන කරේ. දැන් මේ කාරණය දැන් අපේ උසස් පෙළ විද්‍යාර්ථීන්ට නියමිත ඉදිරිවිර සරච්චන්ද්‍ර සූරීන්ගේ මලකියැත්තෝ නවකතාව ආශ්‍රයෙන් පැහැදිලි කරනවා නම් ඔව් මම කලින් කිව්වා මේ එක එක වර්ගයේ නවකතා තියෙනවා කියලා. සමහර නවකතාකරුවෝ උත්සාහ කරනවා සමාජයේ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නට සමාජ ජීවිතය පිළිබඳ සමාජ පරිවර්තන පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් නිර්මාණකාරය දෙන්න ඊට පටහැනිව යමින් තවත් පිරිසක් උත්සාහ කරනවා මනුෂ්‍ය චරිතය විශේෂ කොටගෙන මිනිසුන්ගේ මානසික ක්‍රියාකාරීත්වයන් පිළිබඳ විශ්ලේෂණයක් ඉදිරිපත් කරන්නට. එතකොට මේ චින්තක රණසිංහ මහත්මයා මීට කලින් සඳහන් කළා මේ සමාජ ජීවිතය සහ මිනිසාගේ මනස එකිනෙකින් වෙන් කරන්න බෑ කියලා සමාජ ජීවිතේ පිළිබිඹුවක් කියලා. ඒතකොට ඒ කාරණයක් හිත තබාගෙන අපිට පුළුවන් මේ මහාචාර්ය සරච්චන්ද්‍ර මහත්මයාගේ මලගියැත්තෝ නවකතාව පිළිබඳව අවධානය යොමු කරන්න. ඇත්තටම දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් දැන් නවකතාවකට පාදක වන කතා පුවත කතරම් හරවත් තුනක් එම කතා පුවත නවකතා මාධ්‍ය තුල ගොනු කිරීමේදී ඒ කතා පුවත තුලින් යම් අපූර්වත්වයක් ඉස්මතු වෙනවා. ඒ කියන්නේ මේ අපූර්වත්වය මත තමයි නවකතාව කොතෙක් දුරට ඒ නැවුම් අත්දැකීමක් විවරණය කරන කලා මාධ්‍යයක්ද කියන එක පිළිබඳව කිසියම් විදිහක විමර්ශනයක යෙදීමට රසිකයාට අවකාශය ලැබෙන්නේ. ඒතර මේ අපූර්වත්වය කියන්නේ කුමක්ද? දැන් මේ පිළිබඳව විවිධ අදහස් ඉදිරිපත් වෙන්න පුළුවන්. කොහොමද අපි දන්නවා අපූර්වත්වය කියන එක අරබයා සාමාන්‍යයෙන් කලා විචාරකයන් දරන අදහස තමයි කිසියම් සුවිශේෂ ගණයේ විශිෂ්ට ගණයේ නිර්මාණයක් අධ්‍යයනය කළ විට රසික හදවතේ ඇතිවන භාවමය කම්පනය හෝ බුද්ධිමය කම්පනය. අපි දන්නවා සමහර නවකතා වලින් පාඨකයාගේ හැඟීම් නැත්තම් භාව කම්පනයට පත් කරනවා, හදවත කම්පනයට පත් කරනවා. තවත් සමහර නවකතා වලින් පාඨකයාගේ බුද්ධිය කම්පනයට පත් කරනවා. ඒ ඔස්සේ පාඨකයා තවදුරටත් ඒ විශේෂ ශාස්ත්‍රයේ අරබයා ගැඹුරෙන් නිරීක්ෂණයකදීමට විමර්ශනයකදීමට යොමු කිරීමක් සිදු වෙනවා. සමේ දැන් අපි දන්නවා කාව්‍ය විශේෂයක් මේකට කියනවා චමත්කාරය කියලා. දැන් කවියේ සාරත් චමත්කාරක් කියලා කියනවා. ඒ කියන්නේ කවියේ සාරය චමත්කාරයයි. ඒ චමත්කාරය කියන වචනේ පැහැදිලි කරන ඇතැම් පඬිවරුන් කියනවා චමත්කාරය කියන්නේ ඇත්තටම රසික හදවත් වල ඇතිවන යම් බඳු භාවමය කම්පනයක්. ඒ කියන්නේ හද සසල වීම.
ඒ හදස් හසලවීමේ ශක්්‍යතාවය තමයි මෙහිදී ඒ චමත්කාරය කියන වචනයෙන් අපි කාව්‍ය විශේෂදී හඳුන්වන්නේ. ඒ වගේ නවකතා කෙටි කතාවලදී ඒ යම්බදු චමත්කාරයක් මත කරන මේ චමත්කාරයක අපි අපූර්වත්වය කියන ව්‍යවහාරයෙන් හඳුන්වා දීමට පෙළඹෙනවා. මේ අපූර්වත්වය වගේම උසස් කලාකෘතියක තිබිය යුතු අනෙක් වැදගත් ගුණාංගය තමයි විශ්වසනීය භාවය නැත්නම් විශ්වසනීයත්වය. ඉතින් මේ පිළිබඳව චින්තක රණසිංහ මහත්මයාගේ මම කරුණු වඩාත් පැහැදිලි කර ගැනීමට කැමැතියි. විශ්වසනීය භාවය කියන එකෙන් ඇත්තටම අපි අදහස් කරන්නේ නවකතාවක අත්දැකීම ඒ විදිහටම තියෙන්න ලියවෙන්න ඕනේ කියන එක නෙවෙයි. ඒ වගේම නවකතාවේ තියෙන සියලු දේවල් සමාජයේ ජීවිතයේ විය හැකි දේවල් වෙන්න ඕන කියන එකත් නෙවෙයි. එතන අපේ සාපේක්ෂ වශයෙන් අපි බලන්නේ නවකතාකාරය තෝරා ගන්න මාර්ගය, නවකතාකාරයාගේ ශිල්ප ක්‍රම, ඒ ආකෘති, ඒ සියල්ල එක්ක බැඳිලා සමස්තයක් විදියට එනකොට ඒ කියන කතාවෙන් පාඨකයාට ඒත්තු ගැන්වෙනවද මේ සිදුවීම් මාලාව මේ විදියට ගැලපුවාම සිද්ධ වෙනවද කියලා. දැන් උදාහරණයක් විදියට අපි ගත්තොත් ගම්පෙරළිය හෝ යුගාන්තය ගත්තොත් සාමාන්‍ය සමාජ පර්යාසයක් පිළිබඳ සාකච්ඡා වෙනවා දකින්න. නමුත් අපි ගත්තොත් වෙනත් ආකාරයේ නවකතා තියෙන්න පුළුවන්. දැන් වෙන නූතන නවකතාවක් ගත්තොත් සයිමන් නවගත්තේක මහත්මයාගේ නවකතාවක් ගත්තොත් ඒකේ චරිත නිරූපණයේ තියෙන ඉතිහාසය තුල තියෙන කියන්නේ වෙනත් ආකාරයක වර්ෂ 2000 ගානකට ගිහිල්ලා. නමුත් ඒ තෝරා ගන්න මාර්ගය ඇතුලේ මේ චරිත සහ සිදුවීම් ගැළපීම එකිනෙකට සම්බන්ධ වෙලා තියනවාද පාඨකයාට ඒත්තු ගන්න විදියට කියන එකයි විශ්වසනීයත්වයෙන් කියවෙන්නේ. ඔව් ඒක තමයි කියන්නේ නිර්මාණය තුළ පාඨකයාට ඒ එසේ විය හැකි කියන හැඟීම ඇතිවන ආකාරයෙන් ඒ අත්දැකීම නිරූපණය කිරීමට අත්දැකීම ඒකාබද්ධ කිරීමට ලේඛකයා දක්වන කුසලතාව තමයි මෙහිදී අපි විශ්වසනීයත්වයෙන් අදහස් කරනු ලබන්නේ. ඒ නිසා උසස් නවකතාවක හරවත් ජීවිත අත්දැකීමක් ග්‍රහණය කර ගැනීමේදී මේ නවකතා මාධ්‍යයට අනුරූපීව අපිට වින්දනයක් උකහා ගැනීමට නම් එමගින් අපූර්වත්වයෙන් මෙම විශ්වසනීයත්වය කියන ඒ මූලික ධර්මතා දෙක තිබිය යුතුයි. මේ හැරුණ විට අපි දන්නවා නවකතා විශ්ලේෂණය කරනකොට නවකතා රචනා කරන විට අපි අවධානය යොමු කරන තවත් අංගයක් තමයි ගැඹුරු හා ප්‍රබල චරිත නිරූපණයක් කිරීම. මොකද නවකතාවකට නම් ඇත්තටම විශාල අත්දැකීම් ශේෂ්ත්‍රයක් පාදක කරගන්න පුළුවන්, චරිත සමූහයක් පාදක කරගන්න පුළුවන්. එමගින් ජීවිතේ පැතිකඩක් යම් යුගයක් නියෝජනය වන ආකාරයට නිරූපණය කිරීමට අවකාශය ලැබෙනවා. මහාචාර්යතුමා මහාචාර්ය දිනදාස ධනසූරිය මහත්මයා නවකතාව කියන කලා මාධ්‍ය ඉතිහාසයේ දර්ශනපතයට පැමිණියේ ඇත්තටම සමාජ සංවර්ධනයේ ප්‍රතිඵලයක් හැටියට කියලා කියන්න පුළුවන්. මනුෂ්‍ය චරිතයේ පිළිබඳව పూర్ව යුගවල පැවතුණු යම් මතිමතාන්තර බිඳ වැටුණු අවධියක විශේෂයෙන්ම මානවවාදයේ නැගීම මේ සඳහා බලපෑවයි කියලා කියන්න පුළුවන්. පුනර්ජීවනය වී ඇතිවෙච්ච. ඉතින් මේ නිසා මේ පසුබිමේ තමයි නවකතාව සකස් වෙලා ආවේ. ඒ නිසා එසේ සකස් වී නවකතාව උපයෝගී කොටගෙන ලේඛකයෝ උත්සාහ කළේ සංකීර්ණ ගති පැවතුම් වලින් හෙබියා වූ ස්ත්‍රී පුරුෂ චරිත නිරූපණය කරන්නට. එතකොට මේ චරිත අපිට ඒ පැරණි සමහර කතා පුවත්වල ගැඹුණු චරිත වගේ වර්ග කරන්න පුළුවන් කමක් නැහැ. මේ චරිත කිසියම් සමාජ පරිසරයක ගොඩනැගුණු ඒ සමාජ පරිසරයේ හැඩගැසීම් මත බලවේග මත සකස් වූ චරිත හැටියට නිරූපණය කිරීමට තමයි නවකතාකාරයෝ උත්සාහ කළේ. ඒක ඇත්ත. නමුත් සාමාන්‍ය අපි දකිනවා සමහර නවකතා වලින් නිරූපණය වන චරිත විචාරකයන් විසින් කොටස් කරනවා. ඒ කියන්නේ ඊ.එම්. පෝස්ටර් කියන විචාරකයා චරිත වර්ගීකරණය කළ තියෙනවා පැතලි චරිත හා වටකුරු චරිත කියලා. ඔහුගේ නවකතාවේ පැතිකඩ නැමැති විචාර ග්‍රන්ථයේදී. ඒ වගේම තවත් විචාරකයෙක් මේ මෑතක නවකතා පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක යෙදුණු එක මාරින් එල්ලුඩ් කියන ලේඛිකාව සඳහන් කරලා තියෙනවා නවකතාවක චරිත මූලික වශයෙන් කොටස් 5කට වර්ගීකරණය කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ සරල චරිත, පසුබිම් චරිත, පැතලි රූපාකාර චරිත, සංකීර්ණ චරිත හා වටකුරු චරිත කියලා. ඒ චරිත වලින් විදහා දැක්කන යම් සුවිශේෂ ලක්ෂණ කෙරෙහි අවධානය යොමු කරමින් මෙබඳු වර්ගීකරණයක් කරලා තිබෙනවා. ඉතින් මේ වර්ගීකරණය මම හිතන්නේ අද සමහර බොහෝ පාඨකයන්ගේ ඇගීම ලක් වෙලා තිබෙනවා.
මොකද මේ චරිත හඳුනා ගැනීමට චරිතවල ස්වභාවය අවබෝධ කර ගැනීමට මේ විදියට චරිත ග්‍රහණය කර ගැනීමට පෙළඹීමේ වරදක් නැහැ කියලා උන් ප්‍රකාශ කරන්නේ. ඒ කොහොම වුණත් ඇත්තටම නවකතාවකන චරිත මූලික වශයෙන් ජීවමාන චරිත වෙන්න ඕන. එමගින් ඒ චරිත ජීවත් වෙන යුගයේ සමාජය ඒ ජීවත් වෙන යුගයේ මිනිසුන්ගේ පොදු සිතුම් පැතුම් නියෝජනය වන ආකාරයට ඒ චරිත රූපණය කිරීමේ කුසලතාවක් නවකතාකරුවා විසින් ප්‍රකට කරන්න ඕන. ඉතින් මෙන්න මේ කාර්යය තා වැදගත් වෙනවා. මෙහිදී නවකතාවක් කියන්නේ නවකතාවට පාදක වෙන්නේ චරිත ගොඩනැගෙන්නේ යම් නිශ්චිත සමාජ පසුබිමක් මත. ඉතින් මේ සමාජ පසුබිමේ සත්‍යය නවකතාවෙන් ගොඩනැගෙන්න ඕන. මෙන්න මේ කාරණය අරබයා ඒ මහාචාර්යතුමාගේ අදහස මොකක්ද? සමහර යථාර්ථය පිළිබඳව සමහර විචාරකයෝ යථාර්ථවාද කියන වචනේ භාවිත කරමින් පැහැදිලි කරනවා යථාර්ථවාදය කියන්නේ අන් කිසිවක් නෙවෙයි සමාජ සත්‍ය නිරූපණය කිරීම කියලා. ඉතින් අපිට විශේෂයෙන්ම මේ උසස් පෙළ මේ සිංහල සාහිත්‍ය විෂය ආධාරණ ශිෂ්‍යයන්ට හුරු පුරුදු නවකතා කීපයක් අරගත්තොත් ගම්පෙරළිය, කලියුගේ සහ යුගාන්තය කියන මේ කෘති අරගෙන බලනකොට අපිට පේනවා මේ කෘතීන්ට පාදක වූ සමාජ පරිණාමය, සමාජ පෙරළිය පිළිබඳවයි මේ කෘති වල කර්තෘවර මාර්ටින් ලූතර් සිංහ මහත්මයා මූලික අවධානය යොමු කරලා තියෙන්නේ කියන කාරණේ. නමුත් එසේ වුවත් සමාජ පෙරළිය මුඛ්‍ය ප්‍රස්තුතයේ වුවත් මේ ලේඛකයෝ කිසිසේත්ම ඒ තේමාව ආශ්‍රයෙන් ප්‍රචාරක කෘති බිහි කරන්නට උත්සාහ කරන්නේ නැහැ. ගම්පෙරළිය නවකතාව ගත්තොත් එහි නිරූපිත චරිත බොහොම සංකීර්ණයි. මේ අපේ කුලතිලක කුමාරසිංහ මහාචාර්යතුමා සඳහන් කළා වගේ ඒවා ජීවමාන පන ගැහෙන චරිත. සමාජය වෙනස් වෙනකොට ඊට සාපේක්ෂ වශයෙන් වෙනස් වෙන චරිත හැටියට තමයි නන්දා, මාතරහාමිනේ, අනුලා, මොහන්දිරාම් වගේ චරිත මේ නවකතාවේ නිරූපණය කරලා තියෙන්නේ. එතකොට මේ චරිතත් සමාජ පරිවර්තනයත් අතර ඓන්ද්‍රීය සම්බන්ධයක්, අවියෝජනීය සම්බන්ධයක් අපිට දකින්න ලැබෙනවා. ඇතරම චරිත කියලා අපි දැන් භෞතික යථාර්ථය වගේම මානසික යථාර්ථය කෙරෙහිත් අපේ අවධානය යොමු වෙන්න ඕන. දැන් ගම්පෙරළිය, කලියුගයේ, යුගාන්තයේ කියන මාර්ටින් වික්‍රමසිංහගේ නවකතා අතරට වඩා හාත්පසින් වෙනස් ඉදිරිවීර සරච්චන්ද්‍ර සූරීන්ගේ මලගිය ඇත්තෝ හා මලුන්ගේ අවුරුද්දා කියන නවකතා දෙක. අපි දන්නවා දැන් මලුන්ගේ අවුරුද්දා නවකතාවේ දෙවන්දරසන් කියන කතානායකයාගේ දෘෂ්ටියෙන් ඉදිරිපත් කරන කතා පුවතම තමයි එහි දෙවන කොටස වශයෙන් රචනා වී තිබෙන මලුන්ගේ අවුරුද්දා නවකතාවේදී නොරිකෝසන්ගේ දෘෂ්ටි කෝණයෙන් නිරූපණය කරලා තිබෙන්නේ. නමුත් එකම කතාව නෙමෙයි. දෙවන්දරසන් නුදුටු යන්යම් පැතිකඩ ඒ යන්යම් අංශ ඒ නොරිකෝසන්ගේ චරිතය කේන්ද්‍ර කරගෙන විවරණය කරලා බොහෝ දුරට ඒ මනෝ විශ්ලේෂණාත්මක නවකතා ගණයට අදාළ වනසේ තමයි සරච්චන්ද්‍රය විවරණය කිරීමට පෙළඹී තිබෙන්නේ. බොහෝ දුරට මිනිසාගේ චිත්ත tattve, මිනිසාගේ මනස යන්යම් කාරණා අරබයා විවිධ අවස්ථාවලදී ක්‍රියාත්මක වන ආකාරය. ඉතින් මේ ක්‍රියාත්මක වන ආකාරය තුළ විවිධ ස්වරූපයන් දකින්න ලැබෙනවා. ඇතම් පුද්ගලයන්ගේ මනසේ තියෙන විකෘතිතා, ගූඪ ක්‍රියාකාරකම් අන්න ඒවා විදහා දක්වන විදියට ඉදිරිවීර සරච්චන්ද්‍ර මලගිය ඇත්තෝ නවකතාව රචනා කිරීමට පෙළඹී තිබෙනවා. ඉතින් මානසික යථාර්ථය කියන එකක් මම හිතන්නේ කලාකෘතියකදී අවධානය ලක් යුතු අංශයක්. හුදෙක් භෞතික යථාර්ථය කියන්නේ නිශ්චිත අපි තුමු දැන් මේ නවකතාවට පාදක කළා තියෙන එක පැත්තකින් ලාංකික චිත්‍ර ශිල්පියෙක් ඔහු ජපානයට යනවා. ජපානයේ ටෝකියෝ නගරයේ ලැබුම්ගෙන ඒ සිටින අතරතුර චිත්‍ර කලාව ප්‍රගුණ කිරීමට පෙළඹෙනවා. ඔහු චිත්‍ර ශිල්පියෙකු විදිහට චිත්‍ර ප්‍රදර්ශන පවත්වනවා. ඒ වගේම ඔහුට නොරිකෝ කියන ඒ තරුණ කාන්තාව හඳුනා ගන්නට ලැබෙනවා. ඇය නිතර මේ දෙවන්දරසන් එක්ක සම්බන්ධයක් පවත්වාගෙන යාමට පෙළඹෙනවා. ඔවුන් අතර කිසියම් රමණීය ආදරයක් ඇති වෙනවා. මේ සම්බන්ධ ක්‍රියාකාරීත්වය තමයි නවකතාකරුවා විවරණය කිරීමට පෙළඹෙන්නේ. ඉතින් මෙන්න මේ නිසා යථාර්ථයේ
අංශ කීපයක් තියෙන්න පුළුවන්. ඒක කොහොමද යථාර්ථය කියන්නේ සත්‍ය. ඊට මිනිස් ජීවිතයේ සත්‍ය ගවේෂණය කරන විට මිනිසා පාය රඳවා තිබෙන භෞතික යථාර්ථය වගේම මිනිසාගේ මනස ක්‍රියාත්මක කරන මානසික යථාර්ථයක් නවකතා කරුවාතෙන් විවරණය වෙන්න පුළුවන්. ඒ වගේම මම කැමති මෙතින්දී චින්තක රණසිංහ මහතාගෙන් විමසන්න බොහෝ දුරට කලාත්මක නවකතාවක සාර්ථකත්වයට තුරු දෙන අංශයක් වශයෙන් සලකනවා කතා සන්දර්භය හා බැඳුණු ශිල්පීය උපක්‍රම. දැන් මොන වගේ ශිල්පීය උපක්‍රම ලේඛකයන් භාවිත කරනවද? විශේෂයෙන්ම නවකතාවේදී ගත්තොත් ශිල්පීය උපක්‍රම අනන්තයි අප්‍රමාණයි. ඒ කියන්නේ සෑම දෙයක්ම ශිල්පීය උපක්‍රමයක් වෙන්න පුළුවන්. භාෂාව ඇතුළේ තියෙන සමහර විට කතකයා කියන කෙනා කියන කවියක් අහන කවියක් සිතුවිල්ලක් දකින ගඟක් ගහක් කොළක් දෙබසක් බිත්තියක දකින චිත්‍රයක් වෙන්න පුළුවන්. දැන් මලගිය ඇත්තෝ මලවුන්ගේ අවුරුදු දා බලනකොට කියවනට අපි දකිනවා ජපානයේ තියෙන වෙස්මුහුණු විවිධ වෙස්මුහුණු සංස්කෘතියක් තියෙනවා. එක තැනකදී ඒ දැන් මේ කියපු පෙම්වතුන් දෙන්න ගිහිල්ලා එක්කෙනෙක් වෙස්මුහුණක් තෑගි දෙනවා. එතකොට කියනවා මේ ටිකක් ඒකේ මුහුණ රළු පරලුයි මගේ යටිහිතත් ඒ වගේ ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් බර වෙලා. එතකොට දැන් අර ඒ විස්මුහුණ එතෙන්දී යොදාගන්නේ මේ චිත්තචෛතසික ගැඹුරු නිරූපණය කරන්න. ඒ වගේ හැම වෙලාවෙම මේ නවකතාවල දකින්න ලැබෙන දෙයක් තමයි මේ සංකේත වලින් තීව්‍ර කරනවා මිනිසාගේ හැඟීම්. මිනිස්සු හිතන්නේ කොහොමද? මිනිස්සු සමාජයේ ජීවත් වෙන්නේ කොහොමද? දැන් මහාචාර්යතුමා කිව්ව මානසික යථාර්ථය පිළිබඳ නවකතා ගත්තාම විරාගයෙන් තමයි අපි හිතන්නේ ඒක ටිකක් පටන් ගන්නෙ. එතකොට විරාගය ඊගාවට ගුණදාස සමරසේකර මහත්මයාගේ ඒ නවකතා සිරිගුණසිංහ මහත්මයාගේ හෙවණැල්ල මේ හැම එකක්ම ගත්තාම මල්ගේ ඇත්තෝ අපිට කියවන්න වෙන්නේ මේ සන්දර්භයේ තියලා මේ හැම එකේදීම කතා කලාව වෙනස් කරනවා. සංකේත භාවිතය එනවා ඉස්සරහට. ඔව් ඒක ඇත්ත. සංකේත භාවිතය ඒ වගේම අතීත අවලෝකන සන්දර්භය ආත්ම කතන ක්‍රමය මේ වගේ විවිධ කතා සන්දර්භ තුළ ශිල්පකමය තුළ යම් වෙනස් සංගති කරන්න පෙළඹෙනවා. දැන් හිවණැල්ලේ පෙන සුවිශේෂ ලක්ෂණය තමයි විඥාන ධර්ම, විඥාන ධාරා රීතිය. ඒ කියන්නේ විඥාන ස්රෝතයක් විදියට ඒ කියන්නේ ගැම් මොහතක පුජ්‍යලෝකයේ සිටේ ඇතිවන හැඟීම්. ඒ හැඟීම් කියන්නේ තම ආකූල ව්‍යාකූල හැඟීම්. එහි මුලක් අගක් දකින්න බෑ. නමුත් මේ ආකූල ව්‍යාකූල හැඟීම් පොතක පිටුවක සටහන් කිරීම තුළින් පුජ්‍යලයාගේ මනසේ තියෙන සංකීර්ණත්වය විවරණය කිරීමට ලේඛකයෙකුට අවකාශය ලැබෙනවා. ඊළඟට අපි කැමති මේ උසස් නවකතාවක අගය නිර්ණය කිරීමේදී විචාරකයන්ගේ අවධානය ලක් කරන අංශය තමයි දෘෂ්ටි කෝණය. මේ දෘෂ්ටි කෝණය කොතෙක් දුරට නවකතාවක සාර්ථකත්වයේ කෙරෙහි තුරු දෙනවද? දැන් දෘෂ්ටි කෝණය කියන්නේ අත්දැකීමක් ඉදිරිපත් කරන ආකාරය. මම කැමති මේ පිළිබඳව මහාචාර්ය ධනසූරිය මහතාගේ අදහස්. දෘෂ්ටිකෝණ කිහිපයක් ගැන සඳහන් කරන්න කැමතියි. බොහොම ප්‍රකට සාහිත්‍ය විචාරකයන් හඳුන්වා දීලා තියෙන කාරණා. ප්‍රථම පුරුෂ දෘෂ්ටිකෝණය තෙන්දි භාවිත කරන්නේ ඔහු ඇය එහෙම නැත්නම් පියදාස යමුනා වගේ විදිහට ප්‍රථම පුරුෂයෙන් තමයි මේ අත්දැකීම නිරීක්ෂණය කරලා ඉදිරිපත් කරන්නේ. ඊළඟට උත්තම පුරුෂ දෘෂ්ටිකෝණය මම ශබ්දකාරකෙන් මම චරිතය තමයි එතෙන්දි කතාව කියන්නේ. මීට අමතරව නාට්‍යමය දෘෂ්ටිකෝණය ඔව් නාට්‍යමය දෘෂ්ටිකෝණය බහු දෘෂ්ටිකෝණ පාවිච්චි කරනවා සමහරලාට. කතකයෝ සමහරලාට 4-5 දෙනෙක් ඉන්න නවකතා අපට මුණ ගැහෙනවා. මම හිතන්නේ මට මතක් කරන්න ඕනේ මේ නවකතාවක් තියෙනවා සිංහලට පරිවර්තනය වෙලා තියෙනවා දැනට මේ ෆොන්ටමාරා කියලා ඉතාලි ලේඛකයෙකු නවකතාව. මේ නවකතාවේ කතකයෝ 4 දෙනෙක් ඉන්නවා. එතකොට ඒ වගේ බහුභාෂණ දෘෂ්ටිකෝණත් අපට දකින්න ලැබෙනවා. මේ දෘෂ්ටිකෝණ අතරින් විශේෂයෙන්ම මම අවධානය යොමු කරන්න කැමති උත්තම පුරුෂ කතනයේ කෙරෙහි විරාගය ගත්තාම උත්තම පුරුෂ කතනය තමයි භාවිත කරලා තියෙන්නේ. නමුත් මේ උත්තම පුරුෂ කතනයේ හොඳ පැත්තක් වගේම ඒකේ නිෂේධනීය පැත්තකුත් අපට දකින්න ලැබෙනවා. අත්දැකීම් හෘදයාංගම ආකාරයට ප්‍රකාශ කිරීම සඳහා උත්තම පුරුෂ දෘෂ්ටිකෝණය ප්‍රයෝගී වන බව සත්‍යයක්. නමුත් සමහර විට කිසියම් චරිතයක හැඟීම් එහෙම නැත්නම් ඒ චරිතය මුහුණ දෙන තත්වයන් එහෙම නැත්නම් ඒ චරිතය පිළිබඳ සත්‍ය උත්තම පුරුෂයන් ප්‍රකාශ කරන්න දුෂ්කර අවස්ථා එළඹෙනවා. ඒ කෙසේ වුණත් ඇත්තටම යම් අත්දැකීමක් වඩා හෘදයාංගම ලෙස ඒ කියන්නේ පාඨකයාට දැඩි ලෙස ග්‍රහණය කර ගැනීමට පහසු වන විදිහට නිරූපණය කිරීමට නම් උත්තම පුරුෂ කතන ක්‍රම ඉතාම හොඳ
කතන ක්‍රමයක් විදිහට සලකනවා. ඊළඟට මම කැමති ජීවන දැක්ම නැත්නම් මේ ජීවන දෘෂ්ටිය පිළිබඳ කියන කාරණය පිළිබඳව කරුණු පැහැදිලි කරන්න. මොකද මේ කලාත්මක නවකතාවක සාර්ථකත්වය නිර්ණය කිරීමේදී නවකතාවෙන් ප්‍රකට වන ඒ ලේඛකයාගේ ජීවන දැක්ම, ජීවන දෘෂ්ටිය කියන හොට ගැඹුරු ජීවිතාවබෝධයක් තිබෙනවද? පරිණත ජීවන දැක්මකින් යුතුවද මේ අත්දැකීම් විවරණය කරලා තින්නේ? චරිත දෙස ඔහු බලා තින්නේ කවරාකාර වූ ආකල්පයකින් යුතුවද? මෙන්න මේ කාරණය මම චින්තක රණසිංහ මහතාගෙන් වසන්ට කැමතියි. ඔව් අපි ඉස්සෙල්ලාම ඉල්ලනවා ජීවන දෘෂ්ටිය සහ දෘෂ්ටි කෝණය පටලවා ගන්න එපා කියලා. ජීවන දෘෂ්ටිය කියන්නේ අත් වශයෙන්ම මම මුලින් කිව්වා දැන් නවකතා කරුව අත්දැකීම් නිර්මාණය කරන නැවත නිර්මාණය. එතකොට තමන්ගෙන් එකතු කරන කොටසක් තියෙනවා අත්දැකීමට. අන්නේ එකතු කරන කොටස පදනම් වෙන්නේ කුමන දෙයක් මතද කුමන විදියටද දකින්නේ. මෙන්න මේක තමයි ජීවන දෘෂ්ටිය කියන එක සරලවම අපි කිව්වොත් දැන් නිදසුනක් විදියට සරච්චන්ද්‍ර මහත්මයා පෙම්වතුන් දෙදෙනෙක් දකින විදිය සංස්කෘතිය දකින විදියටද මාර්ටින් වික්‍රමසිංහ මහත්මයා දැක්කේ. එහෙම නැත්නම් ගුණදාස අමරසේකර මහත්මයා දැක්කේ. එතකොට මේ ඒ අයගේ දැක්මවල වෙනස් සමානතෙන් තියෙන්න පුළුවන්. එතකොට මේ ජීවන දෘෂ්ටිය චරිත නිරූපණයේ සංවාදවලත් පරිසරයේ වර්ණනා කිරීමේ භාෂාවේ සියල්ලෙන් පැතිරිලා. දැන් නිදසුනක් විදියට මලගේ ඇත්තෝ කියන නවකතාව ගත්තට පස්සේ නොඑක අපවාද නැගුණ යුගයේත් මේක මේ නිෂ්ක්‍රීය මානසිකත්වයක් මිනිස්සුන්ගේ ඇති කරන නවකතාවක් කියලා. නමුත් ඇත්ත වශයෙන්ම මිනිස්සු මෙහෙම ජීවත් වෙන්නේ නැද්ද? හදවතින් පමණක් ප්‍රේමයට බැඳිලා එතනින් එහාට ප්‍රායෝගික ප්‍රේමය ස්ථාවර කරගන්න බැරි වෙච්ච මිනිස්සයා නැද්ද? එතකොට ඒ මිනිස්සුන්ගේ දෘෂ්ටි කෝණය, ඒ මිනිස්සුන්ගේ ජීවන දැක්ම, ඒ මිනිස්සුන්ගේ දැක්මට නේද සරච්චන්ද්‍ර මහත්මයා මේ වෙලාවේ තමන්ගේ මේ ජීවන දැක්ම සම්බන්ධ කරේ. එතකොට මේ විදිහට අපිට පුළුවන් සමාජයත් සමාජයේ මිනිස් චරිතවල ක්‍රියාකාරීත්වයත් කතුවරයා විසින් හිතන චින්තනය කොයි විදිහටද පිළිබිඹු වෙන්නේ කියලා උපයෝගී කරගන්න. ඔව් එතකොට අපි ජීවන දෘෂ්ටි කෝණය කියන්නේ යම් අත්දැකීමක් යම් කලා මාධ්‍යයක් තුළ ඉදිරිපත් කරන ආකාරය. නමුත් ජීවන දැක්ම නැත්නම් ජීවන දෘෂ්ටිය කියන්නේ යම් අත්දැකීමක් කිසියම් කලා මාධ්‍යකින් නිරූපණය මගින් ජීවිතය අරබයා ලේඛකයා අලුතින් හෙළන දැක්ම නැත්නම් ලේඛකයා මතු කරන ආකල්පය. ඒ කියන්නේ මකින් කිසියම් ලේඛකයාගේ ජීවිතාවබෝධය විස්මතු වී පෙනෙන්න පුළුවන්. ඒ වගේම කලාත්මක නවකතාවක් අගය කිරීමේදී විචාරක අවධානය ලක් වෙන විශේෂයෙන් නෝබෙල් ත්‍යාග කමිටුවේ පවා අවධානය ලක් කරන ප්‍රධාන අංගයක් තමයි සංස්කෘතික විඥානය නිරූපණය කර තිබීම. ඒ කියන්නේ ඒ යුගයේ ජීවත් වෙන යම් රටක යම් දේශයක ජීවත් වෙන ජනතාවගේ සංස්කෘතික විඥානය කොතෙක් දුරට යථාර්ථවාදී ලෙසත් අව්‍යාජ ලෙසත් විශ්වසනීය ලෙසත් ලේඛකයා නිරූපණය කර තිබේද කියන කාරණය. මෙන්න මේ කරුණු උසස් නවකතාවක් අගය කිරීමේදී අපේ අවධානය ලක් වෙන්න ඕන. අපි කලාත්මක නවකතාවක තිබිය යුතු අංගෝපාංගයයි බොහොම කෙටියෙන් අපේ මේ විස්තරයෙන් අපේ මේ සාකච්ඡාවෙන් ඉදිරිපත් කරනු ලැබුවේ. ඒ වගේම අපි ඊළඟට කැමති කෙටි කතාව අරබයා ඔබේ අවධානය යොමු කරන. මොකද දැන් කෙටි කතා සංග්‍රහය ඔබට නියමිත කෘතියක්. ඒ නිසා කෙටි කතාවක් විග්‍රහ කරන විට අපි අවධානය ලක් කරන කරුණු කාරණා පිළිබඳවත් ඔබට යථාබෝධයක් තිබෙන්න ඕන. මම ඒ නිසා කැමති මේ කෙටි කතාව යනු කුමක්ද? දැන් කෙටි කතාව යනු කුමක්ද කියන ප්‍රශ්නය කෙනෙකුට නැගුවොත් ඇත්තටම කෙටි කතාව කියන එක පිළිබඳව විවිධ නිර්වචන ඉදිරිපත් වෙන්න පුළුවන්. කෙටි කතාව කියන්නේ ජීවිතෙන් අංශු මාත්‍රයක් නිරූපණය කරන කලා මාධ්‍යයක් කියලා ඇන්ටන් චෙකෝව් කියන සුප්‍රකට රුසියානු කෙටි කතාකරුවා ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ වගේම දැන් කෙටි කතා නැමැති කලා මාධ්‍ය බටහිර සාහිත්‍ය ශාස්ත්‍රයට හඳුන්වා දුන් ලේඛකයා විදියට බටහිර විද්වතුන් සලකනු ලබන්නේ එඩ්ගර් ඇලන් පෝ කියන ඇමරිකානු ලේඛකයා. ඔහු කියනවා කෙටි කතාව යනු ද්‍රව්‍යමය වූත් ඒ වගේම ආධ්‍යාත්මික වූත් ඒකීය සිද්ධියක් වටා ගෙතුණු එක හුස්මට කියවා අවසන් කළ හැකි ගද්‍යමය කල්පිත ආඛ්‍යානය කියලා. ඉතින් මේ විදිහට කෙටි කතාව පිළිබඳ නිර්වචන ඉදිරිපත් කරලා තියෙනවා. මේ නිර්වචන වලින් පේන දගල් ලස්සන තමයි කෙටි කතාවක සංක්ෂිප්ත භාවයක් තිබෙන්න ඕන. ඒ හැකිතා දුරට අත්දැකීම සම්පින්දනය කොට එමගින් කිසියම් මූලික අදහසක් ඉස්මතු වෙන විදිහට ඉදිරිපත් කරන්න ලේඛකයා පෙළඹෙන්න ඕන. මේ පිළිබඳව මම කැමති මහාචාර්ය ධනසූරිය මහත්මයාගෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කිරීමක් දැනගන්න. කෙටි කතාව බිහිවෙන්න පෙර ආතුව ප්‍රචලිත වෙලා තිබුණේ කතාන්තර කලාව. ඇත්තටම අපි දන්නවා මේ පැරණි යුගවල මේ කතාන්තර
ජනශ්‍රුති අංගයක් හැටියට එහෙම නැත්නම් මේ වාච්‍ය සම්ප්‍රදායේ පැවතෙන මාධ්‍යයක් හැටියට තමයි පැවතුනේ. ඒ කියන්නේ මේ සමහර විට මුතුන් මිත්තෝ මව්පියෝ තමගේ දරුවන්ට කතන්දර කියනවා එහෙම කතා කලාවක්. ඒතර මේ කතා කලාවේ නිශ්චිතව පැහැදිලිව මුලැමැද අග කියන අවස්ථාව තිබුණා. ඒ වගේම සිද්ධි තමයි ඉස්මතු කරලා දැක්ුණේ. සිද්ධි වලට තමයි මුල් තැන හිමි වුණේ. සිද්ධි පරම්පරාවක් විස්තර කිරීම තමයි මේ කතාන්තරයෙන් සිද්ධ වුණේ. නමුත් ඊට වඩා සූක්ෂම ආකාරයට තමයි කෙටි කතාව කියන මාධ්‍ය ගොඩ නැගුණේ. එතෙන්දී තාක්ෂණයේ ඇතිවෙච්ච වර්ධනයත් බලපෑවයි කියලා අපිට කියන්න පුළුවන්. මුද්‍රණ ශිල්පයේ මේ උත්පත්තිය, ව්‍යාප්තිය, ඒ වගේම ශ්‍රව්‍ය මාධ්‍යයක් හැටියට තිබිච්ච සාහිත්‍ය කලාව දෘශ්‍ය මාධ්‍යයක් බවට පරිවර්තනය කිරීම. ඇස කියන්නේ මිනිසුන්ගේ කනට වඩා සියුම් ඉන්ද්‍රියක්. කනෙන් අහලා තමයි හුඟක් පැරණෝ මේ සාහිත්‍ය රස වින්දේ පැරණි යුගවල තාක්ෂණයේ වර්ධනය වීමට පෙර යුගවල. නමුත් දැන් ඇහැ භාවිතයට එමින් පස්සේ මුද්‍රණ ශිල්පය ආරම්භ වෙනවා, ව්‍යාප්ත වෙනවා. ඊයින් පස්සේ පොත්පත් මුද්‍රණය ආරම්භ වෙනවා. එයින් පස්සේ කෙටි කතාව බිහි වෙන්නේ. එතකොට මේ ආකාරයෙන් බිහි වෙන කෙටි කතාව වඩා සූක්ෂම මාධ්‍ය බවට පරිවර්තනය වෙනවා. ඉතින් කලින් වගේ දීර්ඝ විස්තර සහිතව සිද්ධි විස්තර කිරීම වෙනුවට මේක සමහරවිට එක සිද්ධියක් තෝරගෙන එහෙම නැත්නම් සිද්ධියක් තුල ගැබ්බෙන ඉතා සූක්ෂම අන්තර් සිද්ධියක් තෝරගෙන කතා නිර්මාණය කරන්න ලේඛකයෝ උත්සාහ කරනවා. ඒ වගේම අවස්ථාවක්, කිසියම් ජීවිත අවස්ථාවක්, සිද්ධියක්. එහෙම නැත්නම් කිසියම් ඉතාම සියුම් සිතවිල්ලක්, මිනිස් සිතවිල්ලක් පවා කෙටි කතාවකට ප්‍රමාණවත් ආකාරයට යොදා ගන්නට පටන් ගන්නවා. මේ ඇත්තටම අපි දන්නවා දැන් 19 වෙනි සියවසේ දෙවෙනි භාගයේදී පමණ මේ කෙටි කතා කලාව බිහිවීමට පෙර සිටම සංක්ෂිප්ත කතාන්තර රචනා බිහි වී තිබුණා. දැන් මම හිතන්නේ මිනිස් සංහතයේ ආරම්භයේ සිට මේ බුදු කතා රචනා වෙලා තිබුණා. දැන් ක්‍රිස්තපූර්ව 4000 තරම් ඈතට විහිදෙන යුගයේ පවා ඒ කියන්නේ දැන් ඉන්ද්‍රජාලිකයන්ගේ කතා ඊට පස්සේ කාලේදී බයිබලයේ ඇතුළත් වෙන රූත් සහ ජොනාවා කියලා හඳුන්වන කතා ඒ වගේම ජියෝවන්නේ බොකේසියෝගේ ද කැමරන් කියන කතා සංග්‍රහය ජොප්‍රි චෝසර්ගේ කැන්ටබරි කතා කියන කතා සංග්‍රහයද මින් පේනවා මේ හැම කතා සංග්‍රහයකම තියෙනවා කතා. නමුත් අපි ඒවා කෙටි කතා කියන අපදානයෙන් හඳුන්වා දීමට පෙළඹුණේ නැහැ. මොකද ඒ වගේ වර්තමාන කෙටි කතාවල යම් යම් ලක්ෂණ විද්‍යමාන වුණා. නමුත් මේවා කෙටි කතා කියන නාමයෙන් හඳුන්වා දීම සිදු වෙන්නේ නැහැ. 19 වෙනි සියවසේ ගත්තත් දැන් ඇමරිකාවේ කෙටි කතා කියන්නේ සංක්ෂිප්ත කතා රචනා කළ අයිවින් කියන ලේඛකයා ඔහුගේ කතාට ඔහුට හඳුන්වා දීමට නමක් තිබුණේ නැහැ. ඔහුව නම් කරේ සටහන් නැත්තම් කතා කියන නම් වලින්. ඒ වගේම නැතැනියල් හෝතොන් තමන්ගේ කතා හඳුන්වා දීලා තියෙන්නේ සටහන් නැත්තම් උපදේශ කතා කියන නම් වලින්. එඩ්ගර් ඇලන් පෝ පවා 1842 දී ඔහුගේ නිර්වචනය ඉදිරිපත් කිරීමට පෙර ඔහු ඒ කතා නම් කරලා තියෙන්නේ කතා හැවත් ලිපි කියන නම් වලින්. ඉතින් නමුත් එඩ්ගර් ඇලන් පෝ 1842 දී මේ නැතැනියල් හෝතොන්ගේ දෙවරක් කී කතා කියන කතා සංග්‍රහයට ප්‍රස්තාවනාවක් සපයීමට පෙළඹීමේදී ඔහු දැකලා තියෙනවා නැතැනියල් හෝතොන්ගේ කතා සංග්‍රහය ඒ කියන්නේ දෙවරක් කී කතා කියන කතා සංග්‍රහයේ අර ඊට පෙර රචනා කරන ඔහුගේ කතාවට වඩා සුවිශේෂත්වයක්. ඒ සුවිශේෂත්වය හඳුනා ගැනීම සඳහා නිර්වචනයක් ඉදිරිපත් කළා. මම හිතන්නේ මේ ෂෝට් ස්ටෝරි කියන අපදානයෙන් ඒ හඳුන්වා දීමට පෙළඹුණා. ඊපස්සේ තමයි මේක කලම් මාධ්‍යයක් බවටපත් උනේ. දැන් එඩ්ගර් ඇලන් පෝගේ දීර්ඝ ලිපියක් තියෙනවා ඒ පොතේ ප්‍රස්තාවනාවේ. එහිදී ඔහු නවකතා ඒ කියන්නේ කෙටි කතාව වෙන කොහොමද? කෙටි කතාව නවකතාවෙන් වෙනස් වන්නේ කෙසේද? කෙටි කතාවට සුවිශේෂ වූ ලක්ෂණ කවරේද කියන එක පැහැදිලි කරලා තියෙනවා. ඒ ඇත්තටම මේ පැහැදිලි කිරීම තුළ ඔහු ඉතා හොඳින් කියනවා හොඳ කෙටි කතාවක් කියන්නේ ප්‍රබල අදහසක් ගැඹුරින් ඉස්මතු කරන කලා මාධ්‍යයක් කියලා. ඒ මූලික අදහසක් කතාව ආරම්භයේ සිට අවසානයේ තෙක් ගැඹුරින් නිරූපණය කරන කලා මාධ්‍ය සූක්ෂම ලෙස නිරූපණය කරන කලා මාධ්‍ය කෙටි කතාවසේ හඳුන්වා දිය හැකි කියලා කියන්නේ. ඒ බඳු නිර්මාණයක අනවශ්‍යයි හැඟෙන වචනයක් ස්පිල්ලක් පාපිල්ලක්වත් තිබිය යුතු නැහැ කියලා කියන්නේ.
ඒක කෙටි කතාවට අනවශ්‍යයි කියලායි එඩ්ගර් ඇලන් පෝ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරමින් අපි පොඩ්ඩක් බලමු මේ කෙටි කතාව නව කතාව වෙනස් වන්නේ කෙසේද කියලා. මොකද බොහෝ පාඨකයන් හිතන විශේෂයෙන් 19 සියවසේ මුල් කාලේ අපි සමහර සිංහල කෙටි කතා කරුවන් පවා විශ්වාස කරා මේ කෙටි කතාව නව කතාවෙන් වෙනස් වෙන්නේ ප්‍රමාණත්වය අතමතේ කියලා. ඒ කියන්නේ ප්‍රමාණයෙන් දික්වන්නේ නව කතාවේ ප්‍රමාණයෙන් කුඩා වන්නේ කෙටි කතාවේ කියන විශ්වාසයක් තිබෙලා තියෙනවා. විශ්වාසයක් නෙවෙයි දැන් W.S. සිල්ලා කෙලිම මේ කියලා තියෙනවා. ඔහුගේ සාමාන්‍ය නවකතා පිට 300කට වඩා වැඩි පිට 400ක් 450ක් තරම් දිගයි. ඊට වඩා අඩු කතාවක් හොත් ඉන්නේ වුණා නම් පිට 150ක 160ක ඔහු ඒව නම් කරන්න පිළිබඳලා තියෙන්නේ කොට කතා නැත්තම් කෙටි කතා කියන නාමයෙන්. ඒ කියන්නේ ප්‍රමාණත්වය තමයි සාධකය කරගෙන තියෙන්නේ. ඒ නිසා මම කැමති චින්තක රණසිංහ මහතාගෙන් විමසන්නේ මේ කෙටි කතාව නව කතාව වෙනස් වන්නේ කෙසේද කියලා. අත් වශයෙන්ම දිග ප්‍රමාණය ඒක සාර්ථක නිර්වචනයක් නෙවෙයි. මෙතන මූලික කාරණේ ගන්නේ කෙටි කතාවකදී වෙන්නේ සිදුවීමක් සිතුවිල්ලක් චරිතයක් කුමන හෝ තෝරගන්න දෙයක්. ඒක සීමාවක් නැහැ. මුල සිට අග දක්වා අනික් දේවල් සියල්ලටම නෙවෙයි තැන දෙන්නේ. අත් වශයෙන්ම ඒ දේ ඔස්සේ තමයි පන්නවන්නේ ඒ කතකය. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි ඇන්ටන් චෙකොෆ්ගේ හාදුව කියන කතාව ගත්තොත් ඒ හාදුව කියන සිදුවීම ඒ කතාවේ ගොඩක් සිදුවීම් තියෙනවා. හමුදාවක් යනවා, කුඹරක් උඩින් යනවා, රැයක් ගත කරනවා. නමුත් මේ සියලු දේවල් පෙළගස්සලා තියෙන අර හාදුව කියන ඒ සිදුවීමට. එතකොට නමුත් දැන් අපි ගත්තොත් යුගාන්තය කියන නව කතාව හෝ මළගිය ඇත්තෝ කියන කතාව මේවා සිදුවීම් ගණනාවක් වෙන වශයෙන් තියෙනවා. ඒවා අතර සම්බන්ධයක් තියෙනවා. නමුත් ඒ සම්බන්ධය අර වගේ නෙවෙයි විසිරීමේ තියෙන හැකියාව වැඩි. එතකොට කෙටි කතාවකදී එහෙම බෑ. අත් වශයෙන්ම දැන් කෙටිවීමෙන් කියන එකෙන් සංක්ෂිප්තභාවයෙන් අපි අදහස් කරන්නේ ප්‍රමාණයෙන් කෙටිවීම නෙවෙයි. දැන් අර මහාචාර්යතුමා කිව්වා වගේ අනවශ්‍ය දෙයක් නොමැතිවීම තමයි සංක්ෂිප්තභාවය කියන්නේ. එතකොට සමහරට සෑහෙන දීර්ඝ කෙටි කතා තියෙන්න පුළුවන්. දැන් ගුණදාස අමරසේකර ශූරීන්ගේ ශිෂ්‍ය අඳුර සහ වැස්ස කියන කෙටි කතාව ගත්තොත් එහෙම නැත්නම් ඒ කතා සංග්‍රහයේ තියෙන ජීවන සුවඳ කියන කෙටි කතාව ගත්තොත්. ඔය දැන් මේ අපි ගත්තොත් සයිමන් නව ගත්තාගමගේ සාගර ජලය මැද හඬුවා ඔබසඳා කියන කෙටි කතාව පිට 160 ගානක් දිග. විශාල කෙටි කතාවක්. ඔය දිග වුණාට කෙටි කතාවක්. මොකද දිග නැත්නම් ප්‍රමාණත්වය කෙටි කතාවේ සුවිශේෂත්වය මන්න සාධකයක් වෙන්නේ නැහැ. ප්‍රමාණයෙන් දික්කු කෙටි කතා තියෙනවා. නමුත් ප්‍රමාණයෙන් කොටු නව කතා තියෙනවා. දැන් අර ඇල්බෙයා කැමුගේ පිටස්තර කියන නව කතාව, යසුනිරි කවබතගේ යුකුගුනි නැත්තම් හිමරට කියන නව කතාව උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්. ඒ ප්‍රමාණත්වය නෙමෙයි සාධකයන මූලික වශයෙන්ම එක් මූලික අදහසක් ඉස්මතු කරන ආකාරයේ කතා තමයි අතරම කෙටි කතා කියලා කියන්නේ. කෙටි කතාවකදී ප්‍රබල ධාරණාවක්. ඒ ධාරණාව කියන්නේ ප්‍රබල අදහසක්. කතාව ආරම්භයේ සිට අවසානයේත් එක් මුඛ්‍ය අත්දැකීමෙන් ඉස්මතු කර දැක්වීමට කෙටි කතා කරුවා උත්සුක වෙන්න ඕන. ඒ පසුපස අඛණ්ඩව යන්න ඕන. දැන් ඒක තමයි ඉතා වැදගත් වෙන්නේ. ඉතින් අන්නේ බඳු කෙටි කතා දැන් අපිට නියමිත කෙටි කතා සංග්‍රහය ගත්තොත් මේ කෙටි කතා සංග්‍රහය තුලත් ඒ කෙටි කතාවල යම් දුබලතා තිබුණා. මේ ලේඛකයන් උත්සාහයන් තියනවා යම් මූලික අදහසක් ඉස්මතු වෙන දේ මේ සෑම කතාවක්ම ගොනු කරන්න. මතන එහි තියෙන විශේෂත්වය ඒක දැන් W.S. සිල්ලා මහතා රචනා කළ තියෙන පුරුද්ද කියන කෙටි කතාව. ඒක ගැඹුරු කෙටි කතාවක් නෙවෙයි. එමගින් මතන කිසියම් හාස්‍යයක් කිසියම් උපහාසය ජනනය කිරීම සඳහා තමයි කතාව රචනා කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ හොඳින් ලැබෙන දේ. ඒ කියන්නේ එලිපිට ලබා ගන්න පුළුවන් මුදල ලබා නොගෙන අර ගෙදර මිනිසුන්ගෙට වෙදකම් කරලා ඇත්තටම ගෙදර ඇද වැටිගෙන ගෙදර මිනිසුන්ගේම ඥාතිය බවට පරිවර්තනලා දරුවා ඒ කියන්නේ අසනීපපත් සිට තැනත්තා සුවපත් කිරීම සඳහා සියලු කටයුතු කළා යන අතරතුරේදී කතරක් හොරාගෙන යන්න පෙළඹෙනවා. ඉතින් අර ඒ වගේ මූලික සිද්ධියක් කේන්ද්‍ර කර කියන්නේ මේ ලේඛකයා කියන්නේ මේ පුරුද්ද නිසා සිදුවන දෙයක්. මේවා හිතා මතා කරන දේවලුත් නෙමෙයි. සමහර මිනිස්සුන් අතින් වැරදි වෙනවා පුරුද්ද නිසා. ඒක බොහොම අහිංසක ක්‍රියාවක් විදිහට තමයි සලකන්න සිදුවෙන්නේ. ඉතින් කොහොමවත් අපි ඊළඟට සලකා බලමු දැන් කෙටි කතාවේ නව කතාවේ වෙනස ගැන අපි යම් අවබෝධයක් ලබා ගත්තා. ඊළඟට අපි සලකා බලමු දැන් කෙටි කතාවක් රචනයේදී විවේචනය කිරීමේදී විචාරක ඒ වගේම රචක අවධානය ලක්වතු කරුණු කාරණා පිළිබඳව. එතන විචාරකයන් කියනවා බොහෝ විචාරකයන් කියනවා කෙටි කතාවක් විශ්ලේෂණය කරන විට මූලික ලක්ෂණ කිහිපයක් කෙරේ අවධානය යොමු කළ යුතුයි කියලා. ඒ කියන්නේ කතා ප්‍රවෘත්තිය, කතා වින්‍යාසය, චරිත නිරූපණය, ඒ වගේම පසුබිම් වර්ණනා, සංකේත නිරූපණ, යථාර්ථ නිරූපණය, දෘෂ්ටි කෝණය, ජීවන දැක්ම
නිර්මාණාත්මක භාෂාව මෙන්න මේ කාරණා පිළිබඳව අපේ අවධානය යොමු යුතුයි කියලා කියනවා. ඉතින් මම කැමති දැන් මේ පිළිබඳව යම් අවබෝධයක් ලබා ගන්න කතා ප්‍රවෘත්තිය කියන එක. අපි දන්නවා දැන් කතා ප්‍රවෘත්තිය කියලා කියන්නේ ඇත්තටම කිසියම් සිද්ධිමාලාවක් එකට ගොනු කිරීමේ ක්‍රියාවලිය. කාලයට අනුරූපී ලෙස සිද්ධිමාලාවක් එකට ගොනු කිරීමට කියනවා අපි කතා ප්‍රවෘත්තිය කියලා. ඒක දීර්ඝ වෘත්තාන්තයක් වෙන්න පුළුවන්, එහෙම සංක්ෂිප්ත පුවතක් වෙන්නත් පුළුවන්. නමුත් කාලයට අනුරූපී වනසේ සිද්ධියකට පෙළ ගැස්වීම තමයි කතා ප්‍රවෘත්තියක තියෙන මූලික ලක්ෂණය. හැබැයි එහිදී ලේඛකයා කෙටි කතාවකදී උවත් උත්සාහ ගන්නවා එම පුවත පාඨක සිත් සතන්නේ අපූර්වත්වයක් ඉස්මතු වන විදිහට ඉදිරිපත් කරන්න. ඒ වගේම විශ්වසනීය භාවයකුත් එමගින් මතු කර දැක්වීමට පෙළඹෙනවා. ඒ කියන්නේ අත්දැකීම අව්‍යාජ නිර්මාණයක් ලෙස රූපණය කිරීමට ලේඛකයා උත්සාහයක යෙදෙනවා. ඉතින් ඇත්තටම දැන් කතා ප්‍රවෘත්තිය ඒ ආකාරයෙන්ම නූතන කෙටි කතාවකට පාදක වෙන්නේ නැහැ. මොකද දැන් නූතන කෙටි කතාවවලදී අපි දන්නවා පැරණි කතා කලාව ගත්තොත් දැන් සද්ධර්ම රත්නාවලියේ ඇතන් කතා එහෙම නැත්නම් බුත්සරණ පූජාවලිය වෙන්නේ ඒ අපේ පැරණි ගද්‍ය කෘතිවල ඇතන් කතාවල පුදු කතා ප්‍රවෘත්ති දකින්න ලැබෙනවා. සිද්ධි පෙළ ගැසීමක් පමණක් තිබෙනවා. නමුත් නූතන කෙටි කතා නූතන කතා කලාවේ තියෙන සුවිශේෂ ලක්ෂණය තමයි අර සිද්ධි පෙළ ගැසීමෙන් බැහැරව මේ කතා වින්‍යාසානුකූලව පුවත් ඉදිරිපත් කිරීමට පුවත් විවරණය කිරීමට පෙළඹෙන ආකාරය. මොකද මේ කතා වින්‍යාසය කියන්නේ මහාචාර්ය ධනසූරිය මහත්මයා? කතා වින්‍යාසය කියලා අපි අදහස් කරන්නේ කිසියම් කෙටි කතාවකට අදාළ සිද්ධි සංවිධානාත්මකව ගැලපීම. එතකොට මේක මුලමැද අග හැටියට අනුපිළිවෙලින් නෙවෙයි. දැන් වර්තමාන කෙටි කතාකාරයෝ කතා වින්‍යාසය ගොඩනගා ගැනීමේදී නොයෙකුත් ක්‍රම උපයෝගී කරගන්නවා. කෙටි කතාව කලා මාධ්‍යයක් හැටියට වර්ධනය වීමේදී අපට දකින්න පුළුවන් සමහර අවස්ථාවක සංවාදයක් උපයෝගී කරගෙන කෙටි කතාවක් පටන් ගන්න ආකාරය. උදාහරණ හැටියට මේ නිර්දිෂ්ට කෙටි කතා සංග්‍රහයේ මහාචාර්ය ඒ විසුරුවීර මහත්මයාගේ තමන්ගේ දරුවෝ කියන කෙටි කතාව ගත්තොත් ඒක ආරම්භ වෙන්නේ මේ විදිහට. සංවාදයකින්. කී සැරයක් කිව්වද අවුවට යන්න එපා කියලා. හෙම්බිරිස්සාව නේද? කෝ බලන්න නැගත් ප්‍රශ්නේද කියලා. ඉතින් මේ කවුරු ගැනද කියන්නේ? මේ චරිතය කුමක්ද? පිරිමි කෙනෙක්ද, ගෑනු කෙනෙක්ද, ළමයෙක්ද කිසිම දෙයක් එක්වරම වටහා ගන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ කෙටි කතා ආස්වාදය කරනකොට ක්‍රමක්‍රමයෙන් කතා විකාශනයේදී තමයි චරිත හඳුනා ගන්නට ලැබෙන්නේ. ඒ වගේම තවත් නිදර්ශනයක් ගත්තොත් දයාසේන ගුණසිංහ කියන ලේඛකයාගේ මාවතේ දරුවෝ කෙටි කතාව කොහොමද ආරම්භ වෙන්නේ? කුඩා දරුදැරියෝ මාවතයිනේ මහගස් යට වූ දී කඩිතිවල සෙල්ලම් කරමින් සිටියහ. ඉතින් මේ ස්ථානයක් ගමක් රටක් කිසිම විස්තරයක් නැහැ. එක්වරම ක්ෂණිකව පටන් ගන්නවා. ඉතින් මේ කතා විකාශනයේ වී යාමේදී තමයි මේ කුමක්ද කියලා රසිකයා එහෙම නැත්නම් පාඨකයා තේරුම් ගන්න. ඒතකොට මේ විදිහට ආරම්භ වෙන කෙටි කතා අපට දකින්න පුළුවන්. ඒක කතා වින්‍යාසයෙන් කතා වින්‍යාසය වෙනස් වෙන්නේ දැන් කතා ප්‍රවෘත්තිය නොමැති හේතුඵල සම්බන්ධයකින් යුතුව සිද්ධි විකාශනය කිරීමට පෙළඹීම මත. ඒක තර්කානුකූලව ඒ කියන්නේ හේතුඵල සම්බන්ධයකින් යුතුව සිද්ධි විවරණය කිරීමේ ක්‍රියාවලිය තමයි කතා වින්‍යාසය කියන ඒ ශිල්පීය වචනයෙන් විවරණය කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට අපිට දැනගන්න ලැබෙනවා දැන් අපි දන්නවා ඇත්තටම කෙටි කතාවකින් චරිත නිරූපණයක් කරන්න හරි අපහසුයි. ගැඹුරු චරිත නිරූපණයක් තබා අල්ප මාත්‍ර චරිත නිරූපණයක් වුණා සිදු කරන්න අපහසුයි. එසේ වුණත් කෙටි කතා විවේචනයේදී පෙර අප්‍රතිදිග විචාරකයන් මේ චරිත නිරූපණය කියන ඒ අපදානය භාවිතා කරනවා. කියන්නේ චරිතයක් හැම අතින්ම විවරණය කිරීමකට වඩා කෙටි කතාවකදී බලාපොරොත්තු වෙන්නේ චරිතාංගයක්. නැත්නම් චරිතාංගයක් ඉස්මතු කරන ප්‍රබල අවස්ථාවක්. එසේ නොවේ නම් මනෝභාවයක් කොතෙක් දුරට රසික හදවතේ භාවමය හෝ බුද්ධමය කම්පනයක් ඇතිවන ආකාරයට නිරූපණය කිරීමේ කුසලතාවක් ලේඛකයා ප්‍රකට කර තිබේද කියලා. ඒ නිසා මම කැමතියි මේ කෙටි කතාවක චරිත නිරූපණය පිළිබඳව චින්තක රණසිංහ මහතාගේ අදහස් දැනගන්න. ඔව් ඇත්තටම චරිතාංගයක් කියන්නේ චරිතකින් යම්කිසි කුඩා කොටසක්
නිරූපණය කිරීමට තමයි කෙටි කතාවකදී අවකාශ තියෙන්නේ. හැබැයි ඒක තීව්‍රව නිරූපණය කරන්නට පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපි ගුණදාස අමරසේකර මහත්මයා ගමු. අපේ ඉන්න විශිෂ්ටතම කෙටි කතාකරුවෙක්. දැන් මේ චරිත හිතන විදිය නිරන්තරයෙන්ම තමන්ගේ ප්‍රධාන චරිතේ පාරේ යනකොට අනික් චරිත ගැන හිතන විදිය පිළිබඳ එයා වාක්‍ය යොදනවා. එතකොට ඒ අනුව තමයි මේ චරිතයේ අභ්‍යන්තරය හෙළි වෙන්නේ. දැන් සයිමන් නවගත්තේගම මහත්මයා වගේ දැන් අපිට ඉන්න තවත් විශිෂ්ට කෙටි කතාකරුවෙක් ගත්තොත් එයාගේ ක්‍රමය ඊට වඩා වෙනස් වෙන්න පුළුවන්. දැන් චරිතාංග නිරූපණය කිරීමේදී දැන් ඔහු සමහර විට මේ චරිතය ටිකක් අద్భుත ආකාරයකින් වැඩ කරනවා. කියන්නේ දැන් අප්‍රේත වස්තුවයි කතාවක් ඔහුගේ සුප්‍රකට ගත්තොත් මේ දකින්න පන්සලේ හාමුදුරුවන් වහන්සේ ඇටසැකිල්ලක් බවට පත් වෙනවා. නමුත් ඒක ඇතුලෙන් නැවතත් එයා අර ඒ දකින්න කෙනාගේ චරිතය සහ ඒ සිදුවීම තීව්‍ර කරනවා. එතකොට මේ වගේ විවිධ උපක්‍රම යොදා ගනිමින් මේ චරිත නිරූපණය සිද්ධ කරනවා. ඔව් ඒ වගේම අපි දන්නවා දැන් කෙටි කතාවකදී අවස්ථා නිරූපණය. ඇත්තටම කෙටි කතාවකින් වෙන්නේ අවස්ථා නිරූපණයක් කිරීම. ඒ කියන්නේ දැන් මට මතක එක විචාරකයෙක් කියලා තියෙනවා කෙටි කතා කරුවාගේ කලාව අවස්ථා නිරූපණය කිරීම වන අතර නවකතා කරුවාගේ කලාව චරිත නිරූපණය කිරීමයි කියලා. ඒ මේ අවස්ථා නිරූපණය කෙටි කතාවේ ආත්මීය ලක්ෂණයක්. මහාචාර්ය ධනංශූරිය මේ ගැන අවස්ථාව කියන එක සිද්ධියට වඩා ඉතා ප්‍රබලයි. ඒ කිසියම් අවස්ථාවක කිසියම් ක්ෂණයක සිද්ධ වෙන දේවල් මේ කලාවට විශේෂ කර ගැනීම අපිට අනෙකුත් දෘශ්‍ය මාධ්‍ය වල දකින්න ලැබෙන මේක ඉතාම සාර්ථක ඉතාම ප්‍රබල ක්‍රමයක්. කෙටි කතාව සඳහා ඉතාමත්ම වැදගත් වෙන අංගයක් තමයි අවස්ථා නිරූපණය. දයාසේන ගුණසිංහ මාවතිය දරුව කෙනෙක් කෙටි කතාව ඉතා ප්‍රබලව අවස්ථාවක් තමයි නිරූපණය මේ කියන්නේ මේ පෞද්ගලික රෝහලකට බෙහෙත් ගැනීමට ගිය අවස්ථාව තුල සිදුවන ක්‍රියාවලිය තමයි ඉතා ගැඹුරින් මුළු ඒ සමාජ පැතිකඩක් විවරණය වෙන ආකාරයට රූපණය කිරීමේ කුසලතාවත් ගුණසිංහ ප්‍රකට කරලා තියෙන ඔය කතාව මගින් ක්ෂණයකින් මොහොතක් තුල මුළු මහත් සමාජ පැතිකඩක්ම අවලෝකනය කිරීමට ලේඛකයා අවකාශය ලබාගෙන තිනවා. මේ දේශපාලන ව්‍යුහය අනිත් පැත්තෙන් මේ ගෘහ ජීවිතය තුළ කොටු වෙන අපේ කාන්තාවන්ගේ ජීවන ක්‍රියාකාරකම් හැම දෙයක් මේ වගේම මෙහෙකාරයගේ ජීවන පැවතුම් මේ හැම අංශයක්ම ලේඛකයා අවලෝකනය කරලා තියෙනවා. වෛද්‍යවරු හැසිරෙන ආකාරය මේ හැම පැත්තක්ම චරිත දිහත් යම් විනිවිද බැලීම් කරලා තියෙනවා. ඊළඟට අපි අවධානය යොමු වෙන්න ඕන පරිසර වර්ණ. අපි දන්නවා දැන් හොඳ කෙටි කතාවක් අගය කිරීමේදී විචාරකයන්ගේ ඇගීම ලක් කරන තවත් අංගයක් තමයි පරිසර වර්ණනා. ඒ බැලූ බැල්මට මේ පරිසර වර්ණනා කෙටි කතාවට අනවශ්‍ය කියලා සමහරවල් හිතන්න පුළුවන්. නමුත් ඇත්තටම ඇන්ටන් චෙකෝව් බඳු ලේඛකයෙකුගේ කෙටි කතාවක සාර්ථකත්වය රඳා පවතින්නේ පරිසර වර්ණනා මත. විශේෂයෙන් කතා විකාශනයට අවශ්‍ය වාතාවරණය සකස් කිරීම, සංකේතාත්මක අර්ථ දැනිත කිරීම, චරිතවල අභ්‍යන්තර චිත්ත තත්ත්වය පිළිබඳ ගැඹුරු විවරණයක් කිරීම, ඒ වගේම අනාගත සිද්ධි විකාශනය පිළිබඳ ඉඟි කිරීම මේ පරිසර වර්ණ ආශ්‍රයෙන් තමයි කෙටි කතා කරුවා සිදු කරන්නේ. මොකද නවකතාවක මෙන් ගැඹුරු පසුබිමක් විවරණය කරන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ලැබෙන ඉඩකඩම වාක්‍යයකින් දෙකකින් පරිසරය පිළිබඳ යම් නිරූපණයක් කොට එමගින් කිසියම් පුළු හැඟීමක් ඇති කරන්නට කෙටි කතා කරුවා උත්සාහ ගන්නවා. ඒ වගේම කෙටි කතාවක වැදගත් වෙන කාරණයක් තමයි සංකේත. මේක කෙටියෙන් යමක් කියන්න පුළුවන් ද මහාචාර්ය ධනංශූරිය? ඇත්තටම මම හිතන්නේ දැන් පහුගිය පසු කාලීන කෙටි කතා කරලා එළඹුණු අජිත් තිලකසේන වගේ ලේඛකයෙකුගේ නිර්මාණ වල තමයි වැඩි වශයෙන් මේ සංකේත සාර්ථකව භාවිත කරලා තියෙන ආකාරය දකින්න ලැබෙන්නේ. නමුත් මුල් කාලීන කෙටි කතාවල වුණත් දැන් මාර්ටින් සිංහ වගේ ලේඛකයන්ගේ කෙටි කතාවල වුණත් අපිට මේ සංකේත භාවිතය දකින්න ලැබෙනවා. සංකේතය කියලා කියන්නේ මේ පාඨකයින්ට එහෙම නැත්නම් රසිකයන්ට වඩා ප්‍රබල සෞන්දර්යාත්මක වින්දනයක් ලබා දීමේ එක්තරා උපක්‍රමයක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි කෙටි කතාවකදී නව කතාවකදී අවදාන ලක්වතු අනිත් විශේෂ අංගය තමයි භාෂාව. මොකද භාෂාවෙන් තොරව කිසිවක් කරන්න බෑ. භාෂාව තමයි සාහිත්‍යකරුවගේ ප්‍රබල මාධ්‍ය. ඒ නිසා නිර්මාණාත්මක ලෙස භාෂ හසුරුවමින් හැඟීම් රූපණය කිරීමට නව කතා කරුවත් කෙටි කතා කරුවත් අවස්ථාවෝචිතව පෙළඹිය යුතුයි. මේක තමයි නවකතාවක සාර්ථකත්වයටත් කෙටි කතාවක සාර්ථකත්වයටත් ප්‍රධාන වශයෙන් තුඩු දෙන්නේ භාෂාව අපූර්ව ලෙස පරිහරණය කිරීමට ප්‍රකට කරන කුසලතා මත. ඉතින් මම හිතන්නේ අපේ මේ වැඩසටහන දැන් අවසන් වීමට ආසන්න වී තිබෙන්නේ. මම හිතන්නේ අපි අද මේ අවස්ථාවේ සාකච්ඡා කළේ ප්‍රධාන වශයෙන්ම නවකතාත් කෙටි කතාත් අධ්‍යයනය කිරීමේදී අපේ අවධානය ලක් යුතු මූලික කරුණු
කිහිපයක් පිළිබඳ විශේෂයෙන්ම විචාර මූලධර්ම කෙරෙහි අවධානය යොමු කරමින් කරුණු විවරණය කිරීම තමයි අපි මෙහිදී සිදු කරනු ලැබුවේ. හොඳයි අපි හිතනවා විශේෂයෙන් අපේ උසස් පෙළ විද්‍යාර්ථීන්ට අප මේ සාකච්ඡා කරුණු කිසියම් ප්‍රමාණයකට ඔබට නියමිත කෙටි කතා සංග්‍රහයත් ඒ වගේම මළගිය ඇත්තෝ නවකතාවත් අධ්‍යයනය කිරීමට කිසියම් ආකාරයක පිටුබලයක් වෙන්න පුළුවන් කියලා. අද මෙම සාකච්ඡාවට මා සමග සහභාගී වුණා කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ අංශ ප්‍රධාන හා මහාචාර්ය ජිනදාස ධනසූරිය මහතා, ඒ වගේම කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ කතිකාචාර්ය චින්තක රණසිංහ මහතා. අපි මේ දෙදෙනා සමග අප අද ඔබගෙන් සමුගන්නවා. බොහොම ස්තුතියි අපට සවන් දීම පිළිබඳව.